ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ කාබනික රසායන යටතේ තියෙන සමාවේගතාවය කියන මාතෘකාව. හරිද? ඉතින් ඒකෙදි ඔයා එක්සෑම් එකට අවශ්‍ය දැනගත යුතු කරුණු ටික සරලව විස්තර කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලොකුවට විස්තර කරන්නේ නැහැ. අවසානයේදී ඒ හා සම්බන්ධ MCQ ප්‍රශ්න ටිකක් තෝරගෙන ඒ ටික විවරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඔයාව දැනගන්න ඕන පළවෙනි කාරණය තමයි දැන් අපි මේ සමාවේගතාවය කියන කතා කරනකොට හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ අණුක සූත්‍රයේ සමාන වන සංයෝගයකට. ඒ කියන්නේ යම්කිසි සලකන ලද අණුවකට තමයි අපි මේ සමාවේගතාවය කතා කරන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. අණුක සූත්‍ර වෙනස් වුණොත් ඒගොල්ලන්ගේ සමාවේගතාවය අපි කතා කරන්නේ නැහැ. යම්කිසි සලකන ලද අණුක සූත්‍රයකට තමයි සමාවේගතාවය කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඔයා දන්නවනේ ඔයාගේ සමාවේගතාවය මේ විදිහට පැතිරෙනවායි කියලා. ව්‍යුහ ත්‍රිමාන මොමම කියලා ගොඩාක් සමායෝග තියෙනවානේ. ඒ හැම සමායෝගිතාවයක්ම අපි කතා කරන්නේ යම්කිසි සලකන ලද අණුවකට. අණුක සූත්‍රයේ සමාන විය යුතුයි. ඒක තමයි පළවෙනිම පොයින්ට් එක. හරිද? ඉතින් ඔයා දන්නවා ඊට පස්සේ සමායෝගිතාවය වලට වර්ග දෙකක් තියෙනවා. ව්‍යුහ සමායෝගිතාවයයි ත්‍රිමාන සමායෝගිතාවයයි කියලා. නේද? ඔව්. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ වගේ ත්‍රිමාන සමායෝගිතාවය කියන එක. ඉතින් මොකද වගේ පාස් පේපර්ස් බැලුවට පස්සේ අපිට පේනවා MCQ විතරක් නෙමෙයි අනිත් එකේ ත්‍රිමාන සමායෝගිතාවයෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඒක අනිවාර්යයෙන් මේගොල්ලෝ චෙක් කරනවා, චෙක් කරලත් බලන්න. අනිවාර්යයෙන්ම ත්‍රිමාන සමායෝගිතාවයෙන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. නේද? ඉතින් හොඳට දැනගෙන හිටියොත් ඒ ප්‍රශ්නේ ෂුවර් එකටම හරියටම ඔයාට කරන්න පුළුවන්. ඉතින් ව්‍යුහ සමායෝගිතාවය මම මේකෙදි කරන්නේ නැහැ. ත්‍රිමාන සමායෝගිතාවය තමයි කරන්නේ. ඉතින් කලින් කිව්වා වගේම මේ අපි ත්‍රිමාන සමායෝගිතාවය කතා කරන්නේ අණුක සූත්‍රයේ සමාන වන අණුවකට. හරිද? ඊට පස්සේ ඔයා දන්නවා ත්‍රිමාන සමායෝගිතාවේ වර්ග දෙකක් තියෙනවා. ජ්‍යාමිතික සමායෝගිතාවය, ප්‍රකාශ සමායෝගිතාවයයි. ජ්‍යාමිතික සමායෝගිතාවේ වර්ග දෙකක් තියෙනවා. සිස්ට්‍රාන් සහ EZ. ප්‍රකාශ සමායෝගිතාවේ වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිඋපපාය සමායෝගිකයි, පාර ත්‍රිමාන සමායෝගිතාව. මේක දැනගෙන ඉන්න ඕනේ. හරිද? මොකද මේවෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉදිරියේදීත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහනවා. මොකද හැමදාම එකම කැලලකින් අහන්නේ නැහැ. ඉස්සරහට මේ වගේ මේ ප්‍රකාශ සමායෝගිතාවයකින් අහන එකේ තමයි අහන්න තමයි උලගේ chance එක වැඩි. ඉතින් ඒක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි බලමු උඹලා දැනගෙන ඉන්න ඕන points ටික මොනවද කියලා. මුලින් මම ජ්‍යාමිතික සමායෝගිතාවය ගැන කියලා දෙන්නම්කෝ. හරි. ඉතින් ජ්‍යාමිතික සමායෝගිතාවය නම් සරලව ඇත්තටම අරකට සාපේක්ෂව ලේසි. ප්‍රකාශ සමායෝගිතාවයකට සාපේක්ෂව ජ්‍යාමිතික සමායෝගිතාවය ලේසි. ජ්‍යාමිතික සමායෝගිතාවය දක්වන්න නම් ඒගොල්ලන්ගේ තිබිය යුතු ප්‍රධානම ලක්ෂණය දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. ඔයාගේ අණුවේ අනිවාර්යයෙන්ම දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. ඒක සිස් උනත්, ට්‍රාන්ස් උනත්, EZ උනත් වර්ග තුනේම දිත්ත බන්ධනයක් තිබිය යුතුයි. ඒක තමයි පළවෙනිම කාරණේ. හරිද? ඉතින් දිත්ත බන්ධනයක් දැක්කට පස්සේ ඔයා බලන්න ඕනේ මේකේ තවදුරටත් විශ්ලේෂණය කරලා සිස්ද, ට්‍රාන්ස්ද, EZද කියලා. හැම එකම සිස් ට්‍රාන්ස් සමායෝගිතාවය පෙන්වන්නේ නැහැ. අපි බලමු මොන වගේ සංයෝගද සිස් ට්‍රාන්ස් EZ සමායෝගිතාවය පෙන්වන්නේ කියලා. හරිද? ඉතින් හරිම ලේසි. සිස් ට්‍රාන්ස් සිස් කියන සමායෝගිතාවය පෙන්වන්න නම් මෙන්න මේ දිත්ත බන්ධනය සලකන්නකෝ. දිත්ත බන්ධනේ තියෙන්නේ කාබන් පරමාණු දෙකකනේ නේද? කාබන් පරමාණු දෙකක් අතරනේ දිත්ත බන්ධනේ තියෙන්නේ. එතකොට ඒ කාබන් පරමාණු දෙකට සමාන කාණ්ඩ දෙකක් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරිද? සිස් ට්‍රාන්ස් කියන එක දැන් මේක සිස් ට්‍රාන්ස් උත් EZ විදියට වෙන් වෙන්නේ සිස් ට්‍රාන්ස් වීමට නම් ඒ කාබන් පරමාණු දෙකට සමාන කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරිද? මම මේ කතා කරන්නේ සිස් ට්‍රාන්ස් ගැන. සමාන කාණ්ඩ දෙකක් එයාගේ කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ සිස් ට්‍රාන්ස් සමායෝගිතාවය දක්වන්න නම්. හරිද? එලෙසම EZ නම් අසමාන කාණ්ඩ හතරක් තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. අසමානම කාණ්ඩ හතරක්. හරිද? දිත්ත බන්ධනයේට අසමානම කාණ්ඩ හතරක්. දැන් මෙතන XY ZP කියන්නේ අසමානම කාණ්ඩ හතරක් තමයි එයාට සම්බන්ධ වෙලා තියෙන්නේ. අසමානම කාණ්ඩ හතරක් නම් අපේ දිත්ත බන්ධනයට සම්බන්ධ වෙලා තියෙන්නේ එයා දක්වන්නේ EZ සමායෝගිතාවය. ඉතින් හරිම ලේසි. කාණ්ඩ හතරම අසමාන නම් කෙලින්ම EZ. එතනින් එහාට විශ්ලේෂණය කරන්න ඕනේ ඒක EZ සමායෝගිතාවය. හරිද? ඉතින් ඊට පස්සේ සමාන කාණ්ඩ දෙකක් නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතනින් එහාට ඔයා විශ්ලේෂණය කරලා බලන්න ඕනේ ඒක සිස්ද ට්‍රාන්ස්ද කියලා. හරිද?
ඉතින් ඒ සමාන කාණ්ඩ දෙක තියෙන්නේ එකම පැත්තේ නම් ඒක සිස් සමාවේගතාවය. ඒ දෙක තියෙන්නේ දෙපැත්තේ නම් ඒක ට්‍රාන්ස් සමාවේගතාවය. ඉතින් ඕක තමයි සරලවම මේ සිස් ට්‍රාන්ස් ඊසෙට් ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඉතින් ඊළඟට අපි බලමු. එතකොට ඔයාගේ මේ අනිත් කාණ්ඩ ගැන කිසිම ලෙසකින් වද වෙන්න ඕනේ නැහැ. හරිද? අනිත් කාණ්ඩ සමාන වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අසමාන වුණත් ප්‍රශ්න නැහැ. දැන් මෙතන මම ඇඳලා නැති කාණ්ඩ තියෙනවනේ මේ. අනිවාර්යෙන් තව කාණ්ඩයක් සම්බන්ධ වෙන්න එපා නේද? ඉතින් අපිට ඒක ගැන කිසිම ලෙසකින් වද වෙන්න ඕනේ නැහැ ඔයා. ඔයාගේ සමාන කාණ්ඩ දෙකක් තියෙනවා නම් ඒ දෙක විශ්ලේෂණය කරාම ඇති. මේ අනිත් කාණ්ඩ දෙක සමාන වුණත් අසමාන වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමාන කාණ්ඩ දෙකක් තිබීම පමණයි එකම අවශ්‍යතාවය. හරිද? සමාන කාණ්ඩ දෙකක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සිස් ට්‍රාන්ස් සමායකතාවයේ දක්වනවා. අපිට මේ සම්බන්ධ වෙලා තියෙන අනිත් කාණ්ඩ සමාන වුණත් ප්‍රශ්නයක් නැහැ, අසමාන වුණත් ප්‍රශ්නයක් නැහැ. හරිද? එකම අවශ්‍යතාවයේ සමාන කාණ්ඩ දෙකක් සම්බන්ධ වී තිබීම. එනිසම EZ නම් අසමානම කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තිබීම. මූලික අවශ්‍යතාවයේ විතරක් ඒගොල්ලන්ගේ තියෙනවද කියලා බලන්න. මූලික අවශ්‍යතාවයේ තෘප්ත කරනවා නම් එයා ඒ සමාගතාවය දක්වනවා. ඉතින් මූලික අවශ්‍යතාවය තමයි මේ තුනම සිස් ට්‍රාන්ස් EZ කියන ජ්‍යාමිතික සමාවිතාවයේ ඕනෑම වර්ගයක් මූලිකම අවශ්‍යතාවය තමයි ඩබල් බොන්ඩ් එකක් තියෙන්න ඕනේ. දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ. හරිද? සිස් ට්‍රාන්ස් වීමේ මූලික අවශ්‍යතාවය තමයි සමාන කාණ්ඩ දෙකක් ඒ කාබන් පරමාණු දෙකට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒක විතරයි මූලික අවශ්‍යතාවය. ඒ මූලික අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා නම් අනිවාර්යයෙන්ම මෙයා සිස් ට්‍රාන්ස් සමායකතාවය දක්වනවා. අනිත් කාණ්ඩ දෙක සමාන වුණත් කමක් නැහැ, අසමාන වුණත් කමක් නැහැ. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තියෙන සිස් මම ඇඳලා තියෙනවා. එතකොට දැන් මේක සලකන්නකො. දැන් මේකේ x කියන දැන් මම අනිත් ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මට ඕන සමාන කාණ්ඩ දෙකක් තිබීම පමණයි. ඉතින් x කියලා සමාන කාණ්ඩ දෙකක් තියෙනවා. එහෙනම් එයා අනිවාර්යයෙන්ම සිස් සමාවකතාවය. මොකද එකම පැත්තේනේ තියෙන්නේ. ඉතින් අනිත් කාණ්ඩ දෙකත් එක සහ සමානයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් කාණ්ඩ දෙක මොක වුණත් මට ප්‍රශ්නයක් නැහැ. සලකනු ලබන එකක් පමණක් තෝරගන්න. කියන්නේ සමාන කාණ්ඩ එක පැත්තක පමණක් තෝරගන්න. හරිද? අනිත් කාණ්ඩේ ඔයාලා සමාන වුණත් කමක් නැහැ, අසමාන වුණත් කමක් නැහැ. අනිත් කාණ්ඩේ මම මෙතන අසමාන එකක්. එකක CH3 අනිත් එක හයිඩ්‍රජන්. නමුත් ඒ දෙකම සමායකතාවය දක්වනවා. සිස් සමායකතාවය දක්වනවා. මොකද මගේ අවශ්‍යතාවය වෙන්නේ කාණ්ඩ දෙකක් සමාන වීම පමණයි. තේරුණාද? හරි. එලෙසම තමයි ට්‍රාන්ස් සමායකතාවය දක්වනවද කියලා බලන්නේ. සමාන කාණ්ඩ දෙකක් තියෙනවද කියලා බලන්න. ඒක x සලකන්නත් පුළුවන්. ඔයාලට මේ විදිහට හයිඩ්‍රජන් සලකන්නත් පුළුවන්. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. එක කාණ්ඩ දෙකක් පමණක් සලකලා උත්තරේ ගන්න. මොකද අනිත් එකෙන් ගත්තත් ඒකම තමයි එන්නේ. මූලික අවශ්‍යතාවය වෙන්නේ සමාන කාණ්ඩ දෙකක් දෙපැත්තේ තිබීම. හරිද? ඒක අනිත් කාණ්ඩ දෙක. දැන් මේක ගත්තොත් මේ අනුව සැලකුවොත් මගේ සමාන කාණ්ඩ දෙක වෙන්නේ x. මම ඒක විතරයි සලකන්නේ. මට අනිත් ඒවා මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ. දැන් මේකේ අනිත් එකේ මේ දෙක අසමානයි. ඉතින් මට ප්‍රශ්නයක් නෑ. මොකද මම සලකන්නේ මගේ සමාන කාණ්ඩ දෙක පමණයි. හරිද? පටලව ගන්න එපා. සමාන කාණ්ඩ විතරක් අරගෙන උත්තරේ ගන්න. ඉතින් ඕක තමයි ඔයා මේ සිස් ට්‍රාන්ස් සමායකතාවය ගැන එහෙම නැත්නම් EZ සමස්තයක් ලෙස ජ්‍යාමිතික සමායකතාවය ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒක හරිම සරලයි නේද? ඉතින් මම කලින් කිව්වා වගේ ඒක වැදගත්ම පොයින්ට් එක තමයි සමාන කාණ්ඩ දෙක කාබන් පරමාණු දෙකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඩබල් බොන්ඩ් එක තියෙන කාබන් පරමාණු දෙකට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? නැතුව එකම කාබන් පරමාණුවට ඔයාගේ ඒ සමාන කාණ්ඩ දෙක සම්බන්ධ වෙලා තිබ්බොත් ජ්‍යාමිතික සමායකතාවය දක්වන්නේ නැත. ඒක මතක තියාගන්න. මොකද ඕක තමයි ඒගොල්ලෝ අහන පොයින්ට් එක. ඔය පාස් පේපර්ස් අරන් බලන්න. එයාගෙන් අහලා ගොඩක් වෙලාවට චෙක් කරන්නේ මෙන්න මේ පොයින්ට් එක. ඉන්න ඒ සමාන කාණ්ඩ දෙක එකම කාබන් එකට සම්බන්ධ වුණොත් ඒක ජ්‍යාමිතික සමායකතාවය දක්වන්නේ නැත. අනිවාර්යයෙන්ම ඒ සමාන කාණ්ඩ දෙක සලකනු ලබන කාබන් පරමාණු දෙකට වෙන වෙනම තමයි සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? එහෙම වෙන වෙනම සම්බන්ධ වුණොත් තමයි මේ සිස් ට්‍රාන්ස් හරි EZ හරි ඔය කියන EZ නෙමෙයි සිස් ට්‍රාන්ස් කියන දෙක අනිවාර්යයෙන්ම දක්වන්නේ. හරිද? ඉතින් ඒක වැදගත් පොයින්ට් එකක්. ගොඩක් වෙලාවෙදී ඔන්න පොයින්ට් එක චෙක් කරනවාම තමයි ඔයාගේ ජ්‍යාමිතික සමායකතාවය තියෙනවා නම්. හරිද? ඉතින් හොඳට මතක තියාගන්න එකම කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තිබ්බොත් මොන ජ්‍යාමිතික සමායකතාවයක්වත් පෙන්වන්නේ නැහැ. අනිවාර්යෙන් මේක සලකනු ලබන කාබන් පරමාණු දෙකට වෙන වෙනම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ඔය පොයින්ට් එක තමයි ඔයා ජ්‍යාමිතික සමායකතාවය දැනගන්න ඕනේ. ඔතනින් එහා කියන දෙයක් නැහැ. හරිද? ඔතනින් එහාව දැනගන්න දෙයක් නැහැ. ওই ටික දන්නවා නම් ප්‍රශ්න ටික කරන්න පුළුවන්. හරි.
ඊට පස්සේ අපි බලමු ඔයාගේ ත්‍රිමාන සමාවේගතාවය යටතේ තියෙන ප්‍රකාශ සමාවේගතාවය. හරිද? ඉතින් ප්‍රකාශ සමාවේගතාවයේ අර විදිහට අණුවක් කොහොමද ප්‍රකාශ සමාවේගය වෙන්නේ කියලා අපි බලමු. ඉතින් ප්‍රායෝගිකව ඔයාගේ යම්කිසි සලකන ලබන අණුවක් ප්‍රකාශ සමාවේගයක්ද නැද්ද කියලා හොයාගන්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. කොහොමද කරන්නේ? හරිම සරලයි. ඔයාගේ යම්කිසි බඳුනකට මොකක් හරි ඒගොල්ලන්ගේ ඇටුමක් තියෙනවනේ, උපකරණයක් තියෙනවනේ. ඒ උපකරණයට ඔයාගේ සංයෝගය දානවා. දැන් ඔයාලට බලා ගන්න ඕනේ ඔයාලට සංයෝගයක් දෙනවා. මේක ප්‍රකාශ සමාවේගයක්ද නැද්ද කියලා අහනවා. ඉතින් අපි ලැබ් එකේදී මොකද කරන්නේ? ඒ සඳහා විශේෂ උපකරණයක් තියෙනවා. ඒ උපකරණයට ඔයාගේ සංයෝගය ඇතුළත් කරනවා. හරිද? ඇතුළත් කරාට පස්සේ ඒකෙන් අපි තල ද්‍රවිත ආලෝකයක් ඒ හරහා යවනවා. ඒ බඳුන හරහා තල ද්‍රවිත ආලෝකයක් යවනවා. හරිද? මම මේ වෙන දේ සරලවම කියන්නේ ඇතුළේ වෙන ලොකු කෙමිස්ට්‍රි මේකට අවශ්‍ය නැහැ. ඉතින් මොකද කරන්නේ? තල ද්‍රවිත ආලෝකයක් යවනවා. ඒ තල ද්‍රවිත ආලෝකය දැන් මේ අපි තුමු මේ සරල රේඛාවක් විදිහට මෙහෙම යවනවායි කියලා. යම්කිසි යවන දිශාවක් තියෙනවානේ. ඒ යවන ඒක ඔයාගේ බඳුන හරහා ඔයාගේ සංයෝගය හරහා ගියාට පස්සේ ඒ තල ද්‍රවිත ආලෝකයේ මාර්ගය වෙනස් කරනවා නම් හරිද? එයාගේ මේ දිශාව, එයාගේ මාර්ගය වෙනස් කරනවා නම් ඒක ප්‍රකාශ සමාවේගය. ඉතින් හරිම සරලයි. තල ද්‍රවිත ආලෝකයේ කෙලින්ම යනවා නම් ඔයාගේ සංයෝගය මෙහෙම තියෙද්දි ඒකේ දිශාව වෙනස් නොකර කෙලින්ම යනවා නම් ඒක ප්‍රකාශ සමාවේගයක් නෙවෙයි. හැබැයි ඒකේ දිශාව වෙනස් කරනවා නම් ඒක මේ පැත්තට වාමාවර්තව හරි දක්ෂිණාවර්තව හරි එයාගේ දිශාව වෙනස් කරනවා නම් ඔයාගේ මේ සංයෝගය ප්‍රකාශ සමාවේගයක්. ඉතින් ওই විදිහට තමයි සරලවම ලැබ් එකේදී අපි ඔයාගේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගයක්ද නැද්ද කියලා හොයාගන්නේ. ඔයාගේ තල ද්‍රවිත ආලෝකයේ දිශාව වෙනස් කරන්න ඕනේ. එක්ක වාමාවර්තව හරි දක්ෂිණාවර්තව හරි මොන පැත්තකට හරි පොඩ්ඩකින් හරි වෙනස් කරනවා නම් ඒක ප්‍රකාශ සමාවේගයක්. හරිද? ඕක තමයි ඔයාගේ ප්‍රැක්ටිකල් එක. හරි. එතකොට ප්‍රැක්ටිකල් පොයින්ට් එකෙන් අපි එහාට ගියොත් එහෙම කියන්නේ ඔයාට අණුව ඇඳලා දුන්නොත් එහෙම ඒ කියන්නේ ඔයාට කියනවා මේ අණුව ප්‍රකාශ සමාවේගයක්ද නැද්ද කියලා ඔයාට හොයන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද? හරිම සරලයි. ඔයාට දැන් අණුව තියෙනවානේ. ඒ අණුව කොච්චර ලොකු වුණත් ප්‍රශ්නයක් නෑ. කාබන් 1000ක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඔයා බලන්න ඕනේ කාබන් එකෙන් කාබන් එක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. හරිද? හැම කාබන් එකෙන් කාබන් එකටම විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඉතින් ඔයාගේ කාබන් එක ඔයා සලකුණු ලබන කාබන් එක වටා අනිවාර්යයෙන්ම බන්ධන 4ක්ම තිබිය යුතුයි. බන්ධන 4ක් නිපුරම දරාගත හැක්කේ කාබන් පරමාණුවකට නේද? ඉතින් ඒ කාබන් පරමාණුවට බන්ධන 4ක්. ඇත්තටම බන්ධන 4ක් කියලා කියන්නේ කාණ්ඩ 4ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. කාණ්ඩ 4ක්. මොකද දිත්ත බන්ධනයක් මේකට තියෙන්න බෑ. හරිද? ඉතින් ඔයා දන්නා දැන් දිත්ත බන්ධනයක් කියලා ගත්තොත් එහෙම මෙහෙම වෙන්නේ නේ. ඒ කියන්නේ යාට උපරිම බන්ධන 4යි තියාගන්න පුළුවන්. ඉතින් කාණ්ඩ 3යි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම කිව්වේ මොකද්ද? කාණ්ඩ 3ක් යාට තිබිලා වැඩක් නැහැ. කාණ්ඩ 4ක් තියෙන්න ඕනේ. ඇත්තටම මේ බන්ධන 4ම සිග්මා බන්ධන වෙන්න ඕනේ. තනි බන්ධන වෙන්න ඕනේ. ඔයාගේ කාබන් පරමාණුවට තනි බන්ධන 4ක්ම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. හරිද? ඊළඟ අවශ්‍යතාවය තමයි ඒ සම්බන්ධ වෙලා තියෙන කාබන් ඒ කාණ්ඩ 4ම එකිනෙකට අසමාන වෙන්න ඕනේ. හරිද? එකිනෙකට අසමාන කාණ්ඩ 4ක් තමයි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. පළවෙනි අවශ්‍යතාවය තමයි බන්ධන 4ක්. එහෙම නැත්නම් තනි බන්ධන 4ක් කාණ්ඩ 4ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි අවශ්‍යතාවය තමයි ඒ කාණ්ඩ 4ම එකිනෙකට අසමාන වෙන්න ඕනේ. දැන් මෙතන මම දාලා තියෙන්නේ XYZP. ඒ කාණ්ඩ 4 එකිනෙකට අසමානයි. එහෙමනම් ඔයාගේ සංයෝගයේ ප්‍රකාශ සමාවයවිකයක්. තේරුණාද? ඉතින් ඔන්න ඕක තමයි මූලික අවශ්‍යතාවය. පළවෙනි එක තමයි තනි බන්ධන 4ක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ 4ම අසමාන වෙන්න ඕනේ. ඉතින් ඒක දිත්ත බන්ධන, තිත්‍ර බන්ධන තියෙන්න බෑ. තනි බන්ධන වලින් අසමාන කාණ්ඩ 4ක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔයාගේ සංයෝගය ප්‍රකාශ සමාවයකතාවයක් දක්වනවා. හරිද? ඉතින් ඒ විදිහට තියෙන කාබන් පරමාණුවට අපි තියෙනවා කෛරල් කාබන් කියලා. තේරුණාද? ඒ කියන්නේ මේක නිකන් නමක් දීලා තියෙනවා. මේ විදිහට අසමාන කාණ්ඩ 4ක් සම්බන්ධ වෙලා තියෙන කාබන් පරමාණුවට කෛරල් කාබන් කියලා කියනවා. ඒවට අපි කියනවා කෛරල් මධ්‍යස්ථාන.
ඉතින් මං කිව්වා වගේ ඔයාගේ කාබන් දාමයේ කාබන් දෙකක් තියෙන්නත් පුළුවන්, තුනක් තියෙන්නත් පුළුවන්, 1000ක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ එකින් එක කාබන් විශ්ලේෂණය කරලා බැලුවම අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන කාබන් ඔක්කොටම අපි කියනවා කයිරල් කාබන් කියලා. තේරුණාද? ඉතින් ඕක තමයි ප්‍රකාශ සමාවේගතාවයක් දැක්වීමට තිබිය යුතු මූලික අවශ්‍යතාවය. හරි. ඉතින් අපි කියවන ප්‍රකාශ සමාවේගතාවය අපිට වර්ග දෙකක් තියෙනවා කියලා. දැන් මම මුලින්ම කිව්වේ මොකද්ද මේ ප්‍රකාශ සමාවේගතාවයක් කියන්නේ සහ යම්කිසි සංයෝගයකට ප්‍රකාශ සමාවේග කීයක් අඳින්න පුළුවන්ද කියන හොයාගන්න විදිය තමයි දැන් මම විස්තර කළේ. ඉතින් අපි දන්නවනේ අපිට ප්‍රකාශ සමාවේග වර්ග දෙකක් තියෙනවා. ප්‍රතිරූප අවයවයි පාර ත්‍රිමාණයි. මොකද්ද මේ දෙකේ වෙනස? හරිද? මොකද්ද මේ දෙකේ වෙනස කියලා ගත්තොත් මම මුලින්ම දැන් ප්‍රතිරූප අවයව තමයි කියන්න හදන්නේ. ප්‍රතිරූප අවයව කියලා කියන්නේ රංගි මල්ලි ඔයාගේ සංයෝගය ඔයා අඳිනු ලබන ප්‍රකාශ සමාවේගක එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වෙන්න ඕන. හරිද? එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නම් ඒවා ප්‍රතිරූප අවයව. එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් ඒවා පාර ත්‍රිමාණ. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ සංයෝගය සලකන්නකෝ. මේ සංයෝගය මුලින්ම බලන්න ඕනේ මේක ප්‍රකාශ සමාවේගතාවයක් දක්වනවද කියලා. ඉතින් මොකද මං කිව්වේ? කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙනෝනේ. ඒ කාණ්ඩ හතර එකිනෙකට අසමාන වෙන්න ඕනේ. ඉතින් මේ සංයෝගයේ ඒ වගේ කාණ්ඩ හතර අසමානයි. එහෙනම් මේක ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා. දැන් මේක ඔයාගේ ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා නම් ඒක ඉස්සරහින් කණ්ණාඩියක් තිබ්බම ඉතින් ඔයා දන්නවනේ මේ දැන් මේකේ දර්පණ ප්‍රතිරූපය තමයි මම ඇඳලා තියෙන්නේ. දැන් මෙතනින් කණ්ණාඩියක් තිබ්බට පස්සේ මේ හයිඩ්‍රජන් එක මෙතන පේනවා. මේව නම් වෙනස් වෙන්නේ නැහැ. Br එක මෙතනට යනවා. නේද? දැන් මේක දර්පණ ප්‍රතිබිම්බය. ඉතින් මේ විදිහට එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වෙන ඒවා තමයි ප්‍රතිරූප අවයව සමායක කියලා කියන්නේ. හරිද? එලෙසම දර්පණ ප්‍රතිබිම්බ නොවන ඒවා තමයි පාර ත්‍රිමාණ සමායක කියලා අපි කතා කරන්නේ. ඉතින් අපි බලමු මේ වගේ එකක් උදාහරණයක් අරගෙන. ඉතින් මේක තමයි මම ඇඳලා තියෙන උදාහරණය. මම ලොකුවට මේ විහිදෝලා මේ ඔයාලගේ අණුව අඳින්නේ නැහැ. මොකද ඔයාලට එච්චර ලොකුවට විස්තර අවශ්‍ය නැහැ. නමුත් ඔයා දැනගෙන ඉන්න ඕනේ තියරිය. මොකද්ද මේ පාර ත්‍රිමාණ සමායකතාවය කියලා කියන්නේ? දර්පණ ප්‍රතිබිම්බ නෙවෙයි ඒගොල්ලෝ එකිනෙක. ඔයාලා බලන්නකෝ මේ අණුව මම මේ ඇඳලා තියෙන්නේ සරල අණුවක්. ඉතින් මේක නිකම් මීරි කැලටයක් දාලා කාබන් දෙකක අණුවක් මම මේ පැත්තට ඇඳලා තියෙනවා. හරිද? ඉතින් මම කිව්වේ මූලික අවශ්‍යතාවය මොකද්ද? කයිරල් මධ්‍යස්ථාන තිබිය යුතුයි. එකිනෙකට අසමාන කාණ්ඩ සම්බන්ධ වෙලා තිබිය යුතුයි. දැන් දැන් මේකේ කාබන් දෙකක් තියෙනවා නම් ඒ කාබන් දෙක වෙන වෙනම විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. දැන් මේ කාබන් එක ගත්තොත් එහෙම මම කිව්ව මොකද අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙනෝනේ. මෙතන OH එකක්, මෙතන හයිඩ්‍රජන් එකක්, මෙතන CHO එකක්. මෙතන මේ ලොකු කාණ්ඩයක් තියෙන. ඉතින් කාණ්ඩ හතර එකිනෙක අසමානයි. එහෙනම් මේ සංයෝගය ප්‍රකාශ සමායකයි. හරිද? ඉතින් මේ කාබන් එක ගත්තත් වෙන වෙනම මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ අසමාන කාණ්ඩ හතරක්. 1 2 3යි මේක වෙනම කාණ්ඩයක්නේ. ඉතින් මේ කාණ්ඩ හතරම අසමානයි. හරිද? ඉතින් මේ සංයෝගය කොහොමත් ඒකින්ද ප්‍රකාශ සමායකයි. සංයෝගයේ ප්‍රකාශ සමායක වෙන්න නම් එක කාබන් එකක් මත අසමාන කාණ්ඩ හතරක් තිබ්බම හොඳටම ඇති. හරිද? දැන් මෙතන මම ඇඳලා තියෙන කාබන් දෙකේම අසමාන කාණ්ඩ තියෙනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේක කොහොමත් ප්‍රකාශ සමායකයි. හරිද? ඉතින් මට මෙතනදී කියලා දෙන්න ඕනේ පාර ත්‍රිමාණ සමාවේගතාවය. ඉතින් මේකෙම මට ප්‍රකාශ ප්‍රතිරූප සමාවේගතාවයක් නැවතත් කියලා දෙන්න පුළුවන්. ඉතින් මම දැන් දැනගත්තා මගේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගතාවයක්. හරිද? ඊට පස්සේ මම බලන්න ඕනේ පාර ත්‍රිමාණ සමාවේගතාවයයි ප්‍රතිරූප සමාවේගතාවයයි කියලා කියන්නේ මොකද්ද මේ සංයෝගයට? හරිද? ඉතින් මේ සංයෝගය මට හඳින්න පුළුවන් කිව්ව මම දැන් කිව්වනේ මෙයාට හතරක් අඳින්න පුළුවන් කියලා ප්‍රකාශ සමායක නේද? ඉතින් මේ හතර තමයි මේ ප්‍රතිරූපාවයවයි පාර ත්‍රිමාණ සමායකතාවයයි වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලට මේ ප්‍රකාශ සමායක අඳින ප්‍රකාශ සමායකට අනිවාර්යයෙන්ම ප්‍රතිරූපාවයව හෝ පාර ත්‍රිමාණ වෙනවා අනිවාර්යයෙන්ම. ওই වර්ග දෙක විතරයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. හරිද? ඕනෑම ප්‍රකාශ සමායකයක් එකිනෙක ප්‍රතිරූපාවයව හෝ පාර ත්‍රිමාණ සමායක වෙනවා. ඉතින් මේ සංයෝගයේ අපි දන්නවා අපිට මේකේ හතරක් අඳින්න පුළුවන්. ඒ හතර තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එක අඳින්නවා දැනගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් ඔයා පොයින්ට් එක දැනගන්න ඕනේ මොකද්ද පාර ත්‍රිමාණ මොකද්ද ප්‍රතිරූපාවයව කියලා. හරිද? හරි. ඉතින් අනිවාර්යයෙන්ම මේක ගැන කතා කරනකොට අපිට අපේ අණුව ඉස්සරහින් කණ්ණාඩියක් තියන්න ඕනේ. හරිද? කණ්ණාඩියක් තිබ්බට පස්සේ ඉතින් මේක ඉස්සරහින් කණ්ණාඩියක් තිබ්බට පස්සේ වර තේරෙනවනේ. මෙයා මෙහිම කණ්ණාඩියෙන් බලන් ඉන්නකොට මෙයාට පේන්නේ අණුව මේ විදිහට. OH දෙක මෙතන තියෙනවා. C දෙක මෙතන තියෙනවා. CHO මේ H දෙක මේ පැත්තට යනවා. මෙයා මෙහෙම ඉන්නවා. හරිද? ඉතින් මේ දෙකේ එතකොට මොකද්ද ප්‍රතිබිම්බනේ.
කන්නඩියකින් පේනීමට අපි කියනවා ප්‍රතිබිම්බ. ඉතින් මේ දෙක එකිනෙකට ප්‍රතිබිම්බ. ඒ දෙක එකිනෙකට ප්‍රතිබිම්බ නම් ඒ දෙක එකිනෙකට ප්‍රතිරූපාවයවත් වෙනවා. හරිද? දර්පණ ප්‍රතිබිම්බ වෙන ඒවා තමයි ප්‍රතිරූපාවයව කියලා කියන්නේ. හරිද? හරි. එලෙසම දැන් මම ආයෙ අඳලා තින්නේ මේ අණුවමයි. මම කියවනේ මෙයාට අදින්න පුළුවන් අනිත් ප්‍රකාශ සමායෝගිතාවයක් තමයි මේ. දැන් මේ අණුව ඉස්සරහිනුත් මම කණ්ණාඩියක් තිබ්බට පස්සේ මෙයාගේ තියෙන දර්පණ ප්‍රතිබිම්බය තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ දෙකත් එකිනෙකට දර්පණ ප්‍රතිබිම්බ වෙනවා. ඒ දෙක එකිනෙකට දර්පණ ප්‍රතිබිම්බ නම් ඒ දෙක ප්‍රතිරූපාවයව සමාවයක වෙනවා. හරිද? ඒ කියන්නේ මේ දෙක එකිනෙකටත් මේ දෙක එකිනෙකටත් ප්‍රතිරූපාවයව සමාවයක වෙනවා. එකම ලක්ෂණය තමයි ඒ දෙක දර්පණ ප්‍රතිබිම්බ වෙන්න ඕනේ. ප්‍රතිරූපාවයව සමාවයකතාවය පෙන්වන්න නම් ඒවා එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වෙන්න ඕනේ. එච්චරයි. ඒවා එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් ඒවා පාරද්‍රිමාන. දැන් උදාහරණයක් විදිහට මේ අණු හතරම සැලකුවම මේ එකම අණුවේ ප්‍රකාශ සමාවික හතරනේ මම ඇඳලා තියෙන්නේ. එතකොට ඔයා මේ අණුවයි සැලකන්නකෝ. දැන් මේ අණුවයි මේ අණුවයි. දැන් මේකයි එකිනෙක ප්‍රතිබිම්බද දර්පණ ප්‍රතිබිම්බද? නෑ. මොකද මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බේ මේක නම් අනිවාර්යයෙන්ම මේක මෙයාගේ දර්පණ ප්‍රතිබිම්බේ නෙවෙයිනේ. නමුත් ඒ දෙන්න එකිනෙක ප්‍රකාශ සමාවික. ඉතින් මේ දෙක එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් ඒ දෙක පාරත්‍රිමාන සමාවික. දර්පණ ප්‍රතිබිම්බ නොවන ඒවා පාරත්‍රිමාන සමාවික. එලෙසම මේ දෙක නේද? දැන් මේ දෙක සැලකුවත් එහෙමයි. මේ දෙක සැලකුවත් එහෙමයි. මේ දෙක සැලකුවත් එහෙමයි. ඒවා එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවේ. දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් ඒවා ඔයාගේ පාරත්‍රිමාන සමායක. ඉතින් ඕක තමයි මූලිකම පොයින්ට් එක. අතන පොයින්ට් එක දැනන් හිටියත් ඇති. නමුත් ඔයාලට ඔළුවට යන්න ඕන හින්දා මම මේ 94 ඇඳලා ඉවර වෙලා විස්තර කරේ. ඔයාගේ ඉස්සරහෙන් කණ්ණාඩියක් තිබ්බට පස්සේ පේන විදිහ. ඒකේ දර්පණ ප්‍රතිබිම්බේ නම් අනිවාර්යෙන් මේවා ප්‍රතිරූපවය සමායක. මේ වගේ එකක් මේ දෙක ගත්තොත් එහෙම ඒ දෙක එකිනෙක ධර්ම ප්‍රතිබිම්බ නොවේ. එහෙමනම් ඒවා පාරත්‍රිමාන සමාවයක. හරිද? ඉතින් ඔයා හොඳට මතක තියාගන්න අපි මේ ඔක්කොම කතා කරන්නේ සලකනු ලබන අණුක සූත්‍රයක් තියෙන එක අණුවකට. ඉතින් මේ ඒ අඳපු එකම අණුව ඒවායේ දර්පණ ප්‍රතිබිම්බ නම් එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නම් අපි කියනවා ඒක ප්‍රතිරූපාවයව සමායක කියලා. ඒවා එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් අපි කියනවා ඒවාට පාරත්‍රිමාන සමායවික කියලා. හරිද? දැන් මෙතන මේ මිනිස්සෙක් නම් ඉන්නේ. එයා කන්නඩියක් ඉස්සරහින් ඉන්නවා. ඒ කන්නඩියෙන් ඉස්සරහේ පේන අනිත් රූපෙට තමයි අපි එකිනෙක ප්‍රතිරූපාවයව කියලා කියන්නේ. දැන් මේක ගත්තොත් එහෙම දැන් මේ අණුවම මෙයා මෙතන ඉඳගෙන ඉන්නවා. හරිද? මෙයා මෙතන ඉඳගෙන ඉන්නවා. මෙතන හිටගෙන ඉන්නවා. මෙතන ඉඳගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. මේ තියෙන්නේ හිටගෙන ඉන්නකොට එයාගේ දර්පණ ප්‍රතිබිම්බය. මේ තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට එයාගේ දර්පණ ප්‍රතිබිම්බය. එහෙනම් මේ දෙක එකිනෙකට ප්‍රතිරූපාවයව සමායක. නමුත් මෙතන තියෙන්නේ හිටගෙන ඉන්න රූපයක්, මෙතන තියෙන්නේ ඉඳගෙන ඉන්න රූපයක්. එතකොට මේ දෙක එකිනෙක දර්පණ ප්‍රතිබිම්බද නැහැ. මෙයා හිටගෙන ඉන්නේ, මෙයා ඉඳගෙන ඉන්නේ. එහෙනම් ඒ දෙක පාරත්‍රිමානයි. තේරුණාද? මෙතනත් මෙයා එතකොට ඉඳගෙන ඉන්නේ. එතකොට මෙයයි ගත්තත් වෙනස්. නේද? මෙයයි ගත්තත් වෙනස්. මෙයා හිටගෙන, මෙයා ඉඳගෙන. මේ ඔක්කොම මේ විදිහට වල සලකලා බලන්න පුළුවන්. කොහොම හරි දර්පණ ප්‍රතිබිම්බ නම් ප්‍රතිරූපාවයව දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් පාරත්‍රිමාන. ඉතින් ওই ටික තමයි ප්‍රකාශ සමායවිකතාවයේදී ඔයා දැනගෙන ඉන්න ඕනේ. තවත් ඊටමත් වැදගත් පොයින්ට් එකක් ප්‍රකාශ සමායවිකතාවයේදී ඔයා දැනගන්න ඕනේ. මෙන්න මේක. මම මොකක්ද කිව්වේ ප්‍රකාශ සමාවේක වෙන්න නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ කාබනිල් කාබන් තියෙන්න ඕනේ. එක කාබනින් කාබන් එකක් හරි තියෙනවා නම් ඔයාගේ සංයෝගය ප්‍රකාශ සමායවිකයි. නමුත් එහෙම කාබනික කාබන් එකක් තිබිලත් ප්‍රකාශ සමායවික නොවන අණු වර්ග තියෙනවා. දැන් මම කිව්වේ මූලික අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම කාබනික කාබන් එකක් තියෙනවා. ඒ කියන්නේ අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන කාබන් එකක් තියෙනවා නම් ඒ ප්‍රකාශ සමායවිකතාවය දක්වනවා. නමුත් එහෙම තිබිලත් එයාට අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ කාබන් පරමාණුවක් තිබිලත් ප්‍රකාශ සමායවික නොවන අණු වර්ග තියෙනවා. ඒ අණු වර්ග දෙකයි තියෙන්නේ. හරිද? ඒ දෙක විතරයි ප්‍රකාශ සමායවිකතාවය දක්වන්නේ නැත්තේ කයිරල් කාබන් තිබිලත්. මොනවද මේ දෙක? එකක් තමයි D හා L වල සමමෞල මිශ්‍රණයක්. හරිද? D හා L වල සමමෞල මිශ්‍රණයක්. මොකද්ද මේ D හා L කියලා කියන්නේ? හරි. දැන් මෙහෙමයි. D හා L කියන්නේ මෙහෙමයි. දැන් මම ඉස්සෙල්ලාට ප්‍රකාශ සමායක අණුවක් ඇඳලා ඒකේ ධර්ම ප්‍රතිබිම්බ මෙහෙම දාලා පෙන්නවනේ නේද? හරි. ඉතින් දැන් මේ අණුවේ අපි යම්කිසි ප්‍රමාණයක් අපේ උපකරණයට දානවා.
හරිද? උපකරණයට දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම මෙයා තලද්‍රවිතාලෝකය එහා පැත්තට කියන්නේ කෙලින්ම යවන්නේ නැහැ. එක්ක දක්ෂිණාවර්ත හරි වාමාර්ථක හරි මේව කරනවා. කියන්නේ අනිවාර්යයෙන්ම එයාගේ දිශාව වෙනස් කරනවා. ඒකින්දනේ අපි මේක ප්‍රකාශ සමාවේගය කියලා ගන්නෙ නේද? ඔව්. ඉතින් ඔයා හිතලා අනිවාර්යයෙන්ම මේ සංයෝගය මම කිව්වනේ මෙයාගේ ආකාර දෙකක් තියෙනවා. ඉතින් දර්පණ ප්‍රතිබිම්බයත් දර්පණයක් එයාගේ ඉස්සරහින් තිබ්බම හැදෙන අණු වර්ගයක් මේකේ තියෙනවා. නේද? ඉතින් මේ දෙකම මෙයාගේ මිශ්‍රණය තියෙන එක අපි දැන් කණුවක් අරගන්න බැහැනේ කවදාවත් නේද? ඔයාගේ දැන් අපි ග්‍රෑම් ප්‍රමාණයක් හරි මොකක් හරි වාදනයකට හරි මේ ටික දැම්මට පස්සේ ඒකේ අණු ගොඩාක් තියෙනවා. මේ වගේ අණු ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ අණු ගොඩාක් තියෙන එකක් තමයි අපි මේ වාදනයට දාලා අපි චෙක් කරන්නේ නේද? ඉතින් අපි තලද්‍රවිත ආලෝකය දැම්මට පස්සේ ඔයා දන්නවා ඔයාගේ දැන් මිශ්‍රණයේ දර්පණ ප්‍රතිබිම්බය. කියන්නේ දර්පණයට මේ පැත්තේ තියෙන අණුත් තියෙනවා දර්පණයට එහා පැත්තේ තියෙන අණුත් තියෙනවා නේද? මේක මේ ඇත්තම අණු වර්ග දෙකක්නේ. එකම අණුව වුණාට ඒගොල්ලෝ ත්‍රිමානයේ විහිදලා තියෙන ආකාරය වෙනස්නේ. මේ අණු වර්ග දෙකම ඔයාගේ මිශ්‍රණයේ කියන්නේ තියෙනවා. හරිද? මේ සංයෝගය ගත්තොත් එහෙම මේකේ මේ වර්ගයේවත් මේක ඇතුලේ තියෙනවා මේ වර්ගයේවත් මේක ඇතුලේ තියෙනවා. හරිද? ඉතින් මේ එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වල තමයි අපි මේ D සහ L කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේක D නම් මේක L. හරිද? එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වලට තමයි මේ D සහ L කියලා කියන්නේ. හරිද? තේරුණාද? එතකොට මේ D සහ L. ඒතර මම මොකද්ද කියලා තියෙන්නේ D සහ L වල සමමෞල මිශ්‍රණය. ඒ කියන්නේ නොදැනුවත්වම ඔයා දාන මිශ්‍රණයේ D මෞල ප්‍රමාණයයි L මෞල ප්‍රමාණයයි සමාන නම් ඒ කියන්නේ දර්පණයේ මේ පැත්තේ තියෙන ප්‍රමාණයයි මේ පැත්තේ තියෙන ප්‍රමාණයයි සමාන නම් ඒ කියන්නේ මේකෙන් අණු 10කුත් මේකෙන් අණු 10කුත් මේක ඇතුලේ තියෙනවා නම් මොකද්ද වෙන්නේ ඇත්තටම අපි තලද්‍රවිත ආලෝකයේ යවුවට පස්සේ නංගි මල්ලි D කියන එක අපි දුමු D කියන්නේ මේක කියලා. එතකොට මේක මගින් එයාව මේ පැත්තට හරවනවා කියලා හිතනවා. ඔයාට ඒක හැරගෙන පැත්තක කිසිම අවශ්‍යතාවයක් නැහැ. අනිවාර්යයෙන්ම මෙයා එක පැත්තකට තමයි ඔයාගේ තලද්‍රවිත ආලෝකය හරවන්නේ. හරිද? එලෙසම L කියන එක මගින් කරන්නේ දැන් ඒකෙම අනිත් පැත්තනේ ඒක නේද? දර්පණ ප්‍රතිබිම්බය කියන්නේ ඒකෙම නිකන් අනිත් පැත්ත. එතකොට එයා මොකද කරන්නේ? එයා කරන්නේ ඒ හා සමාන ප්‍රමාණයක්ම අනිත් පැත්තට. අනිත් පැත්තට ඔයාගේ තලද්‍රවිත ආලෝකය දිශාව වෙනස් කරනවා. තේරුණාද? ඕක තමයි මේ D සහ L වල සමමෞල මිශ්‍රණයක් කියලා කියන්නේ. මේ D සහ L කියලා කියන්නේ එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ. හරිද? ඒ දර්පණ ප්‍රතිබිම්බ වල අපි නොදැනුවත්වම මෙතන සමමෞල ප්‍රමාණයක් තිබ්බොත් D වලින් මෞල 10කුත් L වලින් මෞල 10කුත් කියන වගේ සම ප්‍රමාණ තිබ්බොත් මෙයා මේ පැත්තට D වලින් කරන්නේ එක පැත්තකටත් L වලින් කරන්නේ එක පැත්තකටත්. මොකද ඒ දෙකේ කියන ධර්ම ප්‍රතිබිම්බනේ දෙකම එක පැත්තට කරන්න බෑනේ. දෙකම එක හා සරල සම නැහැනේ නේද? ඉතින් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ ෆිසික්ස් වලින් දන්නවා ඒ දෙක එකිනෙකට කැපිලා යනවා. මේ පැත්තට විස්ථාපන වෙන ප්‍රමාණයයි මේ පැත්තට විස්ථාපන ප්‍රමාණයයි එකතුව ගත්තොත් එහෙම බිඳුවයි වගේ. ඒ මේ පැත්තරයි දෙකෙන්ම එක හා සමාන ප්‍රමාණයක් තමයි විස්ථාපනය කරලා දෙන්නේ. තේරුණාද? ඉතින් මොකද වෙන්නේ අවසානයේදී තලද්‍රවිත ආලෝකය දිශාව වෙනස් වෙන බවක් අපිට හඳුනා ගන්න බැහැ. හරිද? මොකද අපි දන්නේ නැහැ ඇතුලේ මොකක් වෙනවද කියලා. අපිට එළියේදී පේන්නේ අවුට්පුට් එකක් විතරයි. ඉතින් මේ අවුට්පුට් එකක් පේන්නේ නැහැ දැන්. මොකද මේකට මේක කැපිලා යනවනේ. ඉතින් අපි හිතනවා එහෙනම් මේ තලද්‍රවිත ආලෝකය මෙයාගේ දිශාව වෙනස් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ එකක් ප්‍රකාශ සමාවේගක නැත. D සහ L වල සමමෞල මිශ්‍රණයක්. නමුත් ඇත්තටම එක අණුවක් සැලකුවොත් එහෙම එයා ප්‍රකාශ සමාවේගකයි. දැන් මේ අණුව සැලකුවොත් එහෙම එයා ප්‍රකාශ සමාවේගකයි. නමුත් අපි අණු මිශ්‍රණය සැලකුවොත් එහෙම එයාගේ නොදැනුවත්වම අපි දන්නේ නැතුව සමමෞල මිශ්‍රණයක් ගිහිලා තියෙන්නේ. මේ පැත්තට විස්ථාපන කරන ප්‍රමාණය මේ පැත්තට විස්ථාපන කරන ප්‍රමාණය සමාන වෙලා අවසාන ප්‍රතිඵලය බිඳුව වෙලා ඒකින්ද එයාගේ ප්‍රකාශ සමාවේගතාවයක් අපිට පෙන්වන්නේ නැත. ඉතින් අපි මේ D සහ L වල සමමෞල මිශ්‍රණයකට තමයි මේ රැසිමික් මිශ්‍රණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ වගේ එක්සෑම් එකේ D සහ L වල සමමෞල කියලා දුන්නත් රැසිමික් කියන වචනින් දුන්නත් දෙකෙන්ම කියන්නේ එකම තමයි. හරිද? ඉතින් මතක තියාගන්න ඒ D සහ L වල සමමෞල මිශ්‍රණය කීයටවත් ප්‍රකාශ සමාවේගතාවය දක්වන්නේ නැත. හරිද? අනිත් වර්ගය තමයි මීස සංයෝග. මීස සංයෝගත් ඔයාගේ ප්‍රකාශයේ සමාවේගතාවය දක්වන්නේ නැහැ. එයාගේ කයිරල් කාබන් තිබිලත්. හරිද? දැන් මේ සංයෝගය සලකන්නකෝ. දැන් මම මොකද්ද කිව්වේ? ඔයාගේ සංයෝගය සලකලා එක කාබන් එකක් හරි කමක් නැහැ. එයාගේ කයිරල් කාබන් එකක් තියෙනවා නම් ඒක ප්‍රකාශ සමාවේගයි. ඉතින් මම මේ කාබන් එක මුලින්ම සලකනවා. එයාගේ OH කාණ්ඩයක්, හයිඩ්‍රජන් එකක්, CH3 එකක් සහ මෙන්න මේ වගේ ලොකු කාණ්ඩයක්
සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් කාණ්ඩ හතරම අසමානයි. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකද්ද? මේක ප්‍රකාශ සමාවිකයි. නේද? එලෙසම මම අනිත් කාබන් එකක් සැලකුවොත් එයාගෙත් එලෙසම කාබන් හතරම කාණ්ඩ හතරම අසමානයි. ඉතින් එයාටත් ප්‍රකාශ සමාවිතාවය දැක්විය හැකියි. නමුත් ඔයා හොඳට බලන්න මේ සංයෝගයේ දෙකේම තියෙන්නේ එකම කාණ්ඩ ටික. මේ කාබන් එකයි මේ කාබන් එකේ දෙකේම හයිඩ්‍රජන් එකක්, OH එකක්, CH3 එකක් දෙකේම තියෙන්නේ එකම වගේ මේ කාබන් දෙකම. හරිද? ඒ කියන්නේ මේක මැද්දෙන් නිකන් අපිට සමානව මේ අණුව දෙකට කඩන්න පුළුවන්. තේරුණාද? ඒ කියන්නේ මේ අණුව නිකන් මේ අණුව ඇතුළෙම මේක නිකන් දර්පණයක් කියලා හිතුවොත් එහෙම නංගි මල්ලි මේ කාණ්ඩ දෙක එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වෙලා. තේරුණාද? එකම අණුව ඔයාට සමාන කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන්. ඔයාලට තේරුණාද? මේක නිකන් දර්පණයක් වගේ හිතුවොත් මේ දෙක එකිනෙක ධර්ම ප්‍රතිබිම්බ වෙලා. හරිද? ඒ කියන්නේ අණුව ඇතුළේදීම එයා එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වෙලා. ඒ කියන්නේ මේක නිකන් D සහ L වගේ. නේද? මේ කැලේ Dත් මේ කැලේ L කියලා ගන්න පුළුවන්. මොකද අණුව ඇතුළේම එයාගේ දර්පණයක් තියෙනවා. ඉතින් මොකද වෙන්නේ අපේ භාජනයට දැම්මට පස්සේ අණුවේ මේ කැලේ මොකද කරන්නේ? මේ පැත්තට කරකවනවා තලද්‍රවිත ආලෝකය. අණුවේ L කැලේ මේ පැත්තට කරකවනවා. ඉතින් අවසානයේදී සමස්ත ප්‍රතිඵලයේ විදිහට බිඳුව තමයි වෙන්නේ. හරිද? ඉතින් ওই වගේ සංයෝගයක් තමයි මීසු සංයෝගය කියලා කියන්නේ. එකම සංයෝගය ඇතුලේ අපිට සමාන කාණ්ඩ විදිහට දෙකට කඩන්න පුළුවන්. එකම සංයෝගය ඇතුලේ දර්පණයක් ඇතුලෙන් තියලා ඉවර වෙලා දෙකට කඩන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? D සහ L කියලා දෙක අණුව තුලම පවතිනවා. එතකොට මේක සමමවුල වෙන්න ඕනේ එක අණුවක් නෙවෙයි අණු 1000ක් තිබ්බත් හැම අණුවකටම පොදුයිනේ. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් D වලටත් මේ පැත්තෙන් L වලටත් හැරුවට පස්සේ මොකද වෙන්නේ? අවසාන ප්‍රතිඵලයේ බිඳුව වෙලා අපේ සංයෝගයේ ප්‍රකාශ සමානතාවයෙන් නොදක්වන බවට තමයි අපිට ප්‍රතිඵලය දෙන්නේ. ඉතින් ඒ වගේ සංයෝගات අපේ ප්‍රකාශ සමානතාවයේ දක්වන්නේ නැත. ඉතින් ඔන්න ඔය පොයින්ට් ටික තමයි දැනගන්න ඕනේ. ඔයාගේ සංයෝගයේ කෛරල් කාබන් එකක් තිබිලත් අණුව ප්‍රකාශ සක්‍රිය නැහැ. රැසිමික් මිශ්‍රණ සහ මීසෝ සංයෝග වල. ඒක විස්තරමත් වැදගත්. හොඳට මතක තියාගන්න. ඒත් වැදගත් පොයින්ට් එකක්. හරි. ඉතින් මේ ටික තමයි ඔයා ත්‍රිමාන සමාවිතය සමස්ත ත්‍රිමාන සමාවිතාවය ගැන දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? මෙතනින් එහා ඉතින් ඔයාලට දැනගන්න ඕන පොයින්ට් එකක් නැහැ. මේ ටික දන්නවා නම් ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන්. මොකද මම සරලවම දැනගන්න ඕන ඔක්කොම පොයින්ට් ටික කිව්වා. හරිද? අපි දැන් ප්‍රශ්නයක් දෙකක් කරන්න බලමු මේ අපි මේ පාවිච්චි කරපු තියරි කොහොමද ඇප්ලයි කරන්න කියලා බලමු. හරි. ඉතින් ඇත්තටම මම කලින් ඔයගොල්ලන්ගේ ඕගනික් කෙමිස්ට්‍රි සම්බන්ධ විවරණයක් කළා 2015 සිට 2019 දක්වා. ඒකදී ලොකුවට විස්තර තියරි පාඩ එක කරේ නැහැ. නමුත් අවශ්‍ය කරුණු ටික කියවුණා. ඉතින් ඒකින්ද මම මේකෙදි තෝරගත්ත නොකරපු ප්‍රශ්නයක් කරන්න ඕනේ හින්දා 2014 35 වන ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නය? පහත සඳහන් කුමන වගන්තිය හෝ වගන්ති Q සංයෝගය සම්බන්ධව සත්‍ය වේද? Q සංයෝගය දීලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මෙයාගේ පොයින්ට්ස් ටික කියලා. පළවෙනි එකෙන් කියනවා Q ත්‍රිමාන සමාවේක ආකාර දෙකක් ලෙස පැවතිය හැක. හරිද? හරි. ඉතින් මෙයා මොකද්ද කියන්නේ? ත්‍රිමාන සමාවේකතාවය කියන්නේ ත්‍රිමාන සමාවේක අපි දන්නා අපිට කොහොමවත් වර්ග දෙකයි තියෙන්නේ. ජ්‍යාමිතික සමාවේකයි ප්‍රකාශ සමාවේකයි. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් ජ්‍යාමිතික සමාවේකතාවය කතා කළොත් එහෙම අපි දන්නවා අපිට වර්ග cis trans ez තියෙනවා. මුලින්ම අපි බලන්න පැමුලි මේක ජ්‍යාමිතික සමාවේකතාවය දක්වනවද කියලා. මොකද මම කිව්වේ අනිවාර්යයෙන්ම ඩබල් බොන්ඩ් එකක් තියෙන්න ඕනේ. හරි. අපිට ඩබල් බොන්ඩ් එකක් නම් තියෙනවා. ඊට පස්සේ මම මොකද්ද කිව්වේ? සමාන කාණ්ඩ දෙකක් ඒ කාබන් දෙකට වෙන වෙනම සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එච්චරමයි තියෙන්න ඕනේ. වෙන කිසිම ප්‍රශ්නයක් නෑ. සමාන කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපේ ඩබල් බොන්ඩ් කාබන් දෙක තියෙන්නේ මෙතනනේ. ඉතින් ඒක එයාට සමාන කාණ්ඩ දෙකක් තියෙනවා මේ හයිඩ්‍රජන්. නේද? හයිඩ්‍රජන් කියන සමාන කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් එයා එහෙම තියෙනවා කියන එකේ තේරුම එයාට සිස් ට්‍රාන්ස් කියන සමාගතාවය දැක්විය හැකියි. දෙකම එකම පැත්තේ සහ දෙක දෙපැත්තේ විදිහට සිස් ට්‍රාන්ස් සමාගතාවය දැක්විය හැකියි. හරිද? ඒ කියන්නේ අපි මේ සංයෝගයට සිස් ට්‍රාන්ස් කියන සමාගතාවය දැක්විය හැකියි. එතකොට මේකට EZ කියන එක දැක්විය හැකිද? බෑ. මොකද EZ නම් කාණ්ඩ හතරම අසමාන වෙන්න ඕනේ. ඉතින් කාණ්ඩ දෙකක් සමාන වුණාට පස්සේ කාණ්ඩ හතරම අසමාන වෙන්න බෑනේ. ඉතින් අපිට EZ කියන එක අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් සංයෝගයේ cis දක්වනවා trans දක්වනවා. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් මේ ත්‍රිමාන ගැන කියලා හිතේ ඉඳන් අපිට ප්‍රකාශ සමාගතාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු අපේ සංයෝගයේ ප්‍රකාශ සමාගතාවය දක්වනවද කියලා. අපේ සංයෝගයේ ප්‍රකාශ සමාවකයක් නම් එයාට අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙච්ච කාබන් පරමාණුවක් තියෙන්න ඕනේ.
ඉතින් ඩබල් බොන්ඩ්ස් ඒවා තියෙන්න බෑ. ඉතින් මේවා ඔක්කොම ඩබල් බොන්ඩ්ස් තියෙනවානේ. මේ කාබන් එකේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවානේ. ඉතින් මේ තුනේ නම් කොහොමත් නෑ. මෙතනත් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඒකෙත් නෑ. මෙතන CH3 එකක් සමාන කාණ්ඩම 3ක් තියෙන. ඉතින් මේ සංයෝගය අපි ප්‍රකාශ සමාවේගතාවය දක්වන්නේ නෑ. ඉතින් ත්‍රිමාන සමාවේගය ගැන කතා කරනකොට සිස් ට්‍රාන්ස් කියන එක විතරයි අපිට ඉතුරු වෙන්නේ. නේද? මොකද සිස් ත්‍රිමාන සමාවේගය කිව්වට පස්සේ ඔයා ජ්‍යාමිතිකයි ප්‍රකාශයයි දෙකම හොඳට බලන්න ඕනේ. හරිද? ත්‍රිමාන කියන්නේ මේ දෙකමනේ. ඉතින් මේ ඔක්කොම බැලුවට පස්සේ අපිට මේ සංයෝගය ඉතුරු වුනේ සිස් ට්‍රාන්ස් කියන එක විතරයි එයා දක්වන්නේ. නේද? ඉතින් ඒ කියන්නේ ආකාර දෙකක් තමයි දක්වන්නේ. ප්‍රශ්නයක් නෑ. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. ඊළඟට කියලා තියෙනවා Br2CCl4 සමග Q ප්‍රතික්‍රියා කරවූ විට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවේගතාවය නොදක්වයි. ඉතින් මේකෙදි මම ප්‍රතික්‍රියා ගැන කතා කරන්නේ නැහැ. මම මේකෙදි හැදෙන ඵලය කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Br2 දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ඉතින් ඔයා දන්නවා බ්‍රෝමින් ජලය දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඩබල් බොන්ඩ් එක කැඩිලා ඉවර වෙලා එතනට Br වදිනවා. නේද? Br දෙකක් වදිනවා. ඉතින් ප්‍රතික්‍රියා හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේක තමයි ඔයාලට ලැබෙන ඵලය. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? මේක ප්‍රකාශ සමාවේගතාවය නොදක්වයි. හරි. දැන් මෙතනදී අපිට කොහොමත් ජ්‍යාමිතික සමාවේගතාවය ගැන කතා කරන්න ඒගොල්ලෝ අහන්නෙත් නැහැ. ප්‍රකාශ සමාවේගතාවය තමයි අහන්නේ. මොකද්ද ප්‍රකාශ සමාවේග වීම සඳහා තිබිය යුතු ලක්ෂණය? එයාට අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන කාබන් එක පරමාණුවක් හෝ තිබිය යුතුයි. ඉතින් අපි මේ අනිත් කාබන් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒකට වෙනසක් සිද්ධ වුණේ නැහැ. වෙනසක් වෙච්ච ඒවා ගැන බලමු. දැන් මේ කාබන් එක ගත්තොත් එහෙම යට තියෙනවා Br එකක්, හයිඩ්‍රජන් එකක් සහ මේ වගේ කාණ්ඩයක් සහ එලෙසම මෙන්න මේ ලොකු කාණ්ඩ. ඉතින් මේ කාණ්ඩ හතරම අසමානයි. නේද? මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ හතරම අසමානයි. ඉතින් කාණ්ඩ හතරම අසමානයි කියන්නේ මෙයා ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා. දැන් මේ කාබන් එක ගත්තොත් මෙයාට Br එකකුත් හයිඩ්‍රජන් එකකුත් CO2H එකකුත් සහ මෙන්න මේ ලොකු කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේ කාබන් එකත් ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා. ඉතින් කොහොම හරි ඔයාගේ මේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා නේද? ඉතින් එයා කියන්නේ මොකද්ද? මේක ප්‍රකාශ සමාවේගතාවය නොදක්වයි. ඒ කියන්නේ ඔයාගේ ඒ ප්‍රකාශය අසත්‍යයි. තේරුණාද? හරි. ඊළඟට මොකද්ද කියන්නේ? පැලේඩියම් හමුවේ හයිඩ්‍රජන් සමග Q ප්‍රතික්‍රියා කරපු විට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවේගතාවය දක්වයි. ඉතින් මොකද්ද මේකෙන් ලැබෙන ඵලය? හරි. ඉතින් ඔයාලට ලැබෙන සංයෝගය තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. හරිද? මොකද්ද හයිඩ්‍රජන් පැලේඩියම් දැම්මට පස්සේ වෙන්නේ? ඔයාගේ ඩබල් බොන්ඩ් එකටත් වදිනවා. එලෙසම හොඳට මතක තියාගන්න කීටෝන කාණ්ඩත් හයිඩ්‍රජන් පැලේඩියම් සමග ප්‍රතික්‍රියා කරනවා. එතන වරදින්න පුළුවන්. හොඳට ප්‍රතික්‍රියා මතක තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා ඩබල් බොන්ඩ් එකට වැදුනට පස්සේ හයිඩ්‍රජන් දෙකක් වදිනවා. එලෙසම මේකට නම් මොකද්ද වෙන්නේ? H සහ OH වදිනවා. හරිද? ඉතින් දැන් මෙයා කියන්නේ මේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගතාවය දක්වයි. ඉතින් මේ කාබන් එක සැලකුවොත් එහෙනම් මෙයාට හයිඩ්‍රජන් කාණ්ඩම දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අසමාන කාණ්ඩ හතරක් නැහැ. මේ කාබන් එකත් එලෙසමයි හයිඩ්‍රජන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද අසමාන කාණ්ඩ හතරක් නැහැ. නමුත් මේ කාබන් එක සැලකුවොත් එහෙනම් එයාට අසමාන කාණ්ඩ හතරක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හයිඩ්‍රජන් එකක්, OH එකක්, CH3 එකක් සහ මෙන්න මේ කියන ලොකු කාණ්ඩය. ඉතින් එයාට කාණ්ඩ හතරම අසමානයි. ඒ කියන්නේ එයා ප්‍රකාශ සමාවේගයි. මොකද ප්‍රකාශ සමාවේග වෙන්න නම් එයාට අසමාන කාණ්ඩම හතරක් සම්බන්ධ වෙලා තිබිය යුතුයි. ඒකින්ද ඔයාගේ මේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගයක් වෙනවා. එහෙනම් ඔයාගේ තුන්වෙනි ප්‍රකාශයත් සත්‍යයි. දැන් අපිට ආවා පළවෙනි ප්‍රකාශයයි තුන්වෙනි ප්‍රකාශයයි දෙකම දැනට සත්‍යයි. අන්තිම එක බලන්නකෝ. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සහ Q ප්‍රතික්‍රියා කරවුවට ලැබෙන ඵලය ප්‍රකාශ සමාවේගතාවය දක්වයි. හරි. ඉතින් ඒකෙදි ඔයාලට ලැබෙන සංයෝගය තමයි මේක. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ මේ කීටෝන කාණ්ඩය. කීටෝන කාණ්ඩේ පමණයි. අනිත් කිසිවක් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට ඔයාලට ලැබෙන සංයෝගය මේක. ඉතින් අපි දන්නවා මේක අනිවාර්යයෙන්ම ප්‍රකාශ සමාවේගතාවය දක්වනවා. මොකද මේ කාබන් ඉස්සර තිබ්බ කාබන් වගේමයි ඒකට අසමාන කාණ්ඩ හතරක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සංයෝගයේ ප්‍රකාශ සමාවේගතාවය දක්වයි. ඉතින් එයා කියලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ ඔයාගේ මේ ප්‍රකාශයත් සත්‍යයි නේද? ඉතින් ඒ අනුව ඔයාගේ ACD කියන තුනම සත්‍ය වෙනවා. ඉතින් ඒකින්ද ඔයාගේ ප්‍රශ්නට උත්තරේ වෙන්නේ 5 වෙනි එක. හරි ඊළඟට 2015 35 වෙනි ප්‍රශ්නේ බලන්න. ත්‍රිමාන සමාවේගතාවයේ සම්බන්ධව පහත සඳහන් කුමන වගන්ති හෝ වගන්තිය සත්‍ය වේද? පළවෙනි එක
එකිනෙකට දර්පණ ප්‍රතිබිම්බ වන ත්‍රිමාණ සමාවයක යුගලක් ප්‍රතිරූප අවයව සමාවයකතාවයක් ලෙස හඳුන්වයි. ඉතින් මේ ප්‍රශ්නේ කොච්චර ලේසිද ඔයා තියරි හරියට දන්නවා නම් ඉතින් ඒක සත්‍යයි. මම මොකද්ද කිව්වේ දර්පණ ප්‍රතිබිම්බ නම් ඒවා ප්‍රතිරූප අවයව සමාවයක ඉතින් ඒක ත්‍රිමාණ සමාවය යටතේ අපි කතා කරන්නේ. ඉතින් ඒක සත්‍යයි. එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ වන ත්‍රිමාණ සමාවයක යුගලක් පාර ත්‍රිමාණ සමාවයක ලෙස හඳුන්වයි. නෑ. පාර ත්‍රිමාණ කියන්නේ දර්පණ ප්‍රතිබිම්බ නොවන ඒවා. ඉතින් ඒක අසත්‍යයි. ඊළඟ එකිනෙකට දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක යුගලක් ප්‍රතිරූප අවයව සමායක ලෙස හඳුන්වයි. ඉතින් ඒක අසත්‍යයි. ඉතින් මේකේ තනිකරම මම කියලා දුන්න තියරිය එහෙම්මම අහලා තියෙන්නේ. ඊළඟට එකිනෙක දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක යුගලක් පාර ත්‍රිමාණ සමායකතාවය ලෙස හඳුන්වයි. ඔව් අපි මම කියවනේ දර්පණ ප්‍රතිබිම්බ නොවෙනවා නම් ඒක පාර ත්‍රිමාණයි. ඒ කියන්නේ වගේ උත්තරේ වෙන්නේ සත්‍ය වෙන්නේ A සහ D. ඉතින් A සහ D කියන්නේ 35 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4 වෙනි එක. කොච්චර ලේසිද බලන්න. තියරිය හරියට දන්නවනම්.